ආයුබෝවන් දරුවනේ. ආයුබෝවන් සර්. අයබෝවන් සර්. සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි පුතේ අපි සතියක නිවාඩුවකින් පස්සේ අද හම්බුණා. තාම ළමයි සම්බන්ධ වෙමින් ඉන්න නිසා මම චුට්ටක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම ගැන නෙමෙයි. ගොඩක් අය නෑ. ඈ මම සර්ට කතා කරා අවුරුද්ද දවසේ. මම සර්ට කතා කරා අවුරුද්ද හවස දවසේදී. සමහර අය කතා කරා. ඉතින් ගොඩාක් කතා කරේ හින්දා නම් වලින් නම් මතක නෑ. මම චේනු. මේ අවුරුදු ගොඩක් අයට ජය ඇති. ගණදෙනු කරලා සල්ලි ගොඩක් ඇති සමහර අය ගාව. ඔව් සර්. ඔව්. හරි පුතේ පොඩ්ඩක් අද පේපර් එක කරන්නේ නැත්තම් පාඩමද? සර් අද අප්‍රේල් එකනේ කරන්නේ. හරි. අවුරුද්දට ගණදෙනු කරලා සල්ලි හම්බ වෙලා සමහර අය තාම සල්ලි තියාගෙන ඉන්න මුකුත් කරලා නැහැ. සමහර අය වේදම් කළාත් ඉවරයි. කොහොම හරි වේවා වැඩි ගමන් බිමන් යන්නේ නැති වැඩි අවුරුදු උත්සව නැති සර් ගණදෙනු කරපු සල්ලි වේදම් කරන්න හොඳ නැහැ. එහෙමද? ඒ ඉස්සෙල්ලම ගණදෙනු කරපු එකනේ වේදම් කරන්න හොඳ නැති. ඒ ටික තියලා තියෙනකොට අනිත් ඒවා වේදම් කරන්න කමන්නේ. එහෙනම් ඉතින් හම්බ වෙන ඔක්කොම ටික ඉතින් මොනවා කරන්න තියලා තියන්න බෑ. ඒ ගන්න බෝල් සල්ලි වෙනවනේ, අවලංගු සල්ලි වෙනවනේ පාවිච්චි කරන්න. වැඩි අවුරුදු උත්සව නැති, වැඩි ගමන් බිමන් නැති. හැබැයි අවුරුද්දක් උදා වුණා. සමහර අය කෝල් කරනවා. එන්න පොඩ්ඩක් කරන පොඩි කරදරයක් තිබ්බ ඒකට පොඩ්ඩක් මේ ගිහිල්ලා එන්න ඕන. සර් සීදා මිස් කොලදී ගෙන ගන්නන්නේ. සර් සීදා මිස් කොලදී උගන්වන්නේ. ඇයි ඒ අහපු කෙනා කොහෙද ඉස්කෝලේ? ඒ දුක. මේ බාලා මොනසුදිය වලේ. ඔයා එක දවසක් කතා කරා මට නේ. අවුරුදු දවසක නේද කතා කරේ? ඔව්. මට මතකයි. මං කිව්වා ළඟ ඉස්කෝලේ මාත් උගන්වන්න කියලා. හරි පුතේ. දැනට තවම සම්බන්ධ වෙන අය ඉන්න. සමහර අයට තවම සම්බන්ධ වෙන්න බෑ. සමහර අය අපි අර වෙලාවටම ලින්ක් එක දාපු නිසා වෙන්නේ. සමහර වෙලාවට කලින් ආවොත් ඒ නිසා වෙලාවට එන්න දැන් එන්න පුළුවන් ගොඩක් අයට. ගැටලුවක් නෑ. අපි මාර්තු මාසේ ටියුට් එක කතා කරා. ඒක ඉවර වෙන්න කතා කරලා තියෙනවා.
ගිය සතියේ සාර කවි ටිකක් කියලා දුන්නා. ගිය සතියේ සර්. ඔව්. කවි ටිකක් පටන් ගත්තා අප්‍රේල් මාසේ ටියුට් එකේ. තව කවි ටිකක් දුකුත් තියෙනවා. හ්ම්. සර් අප්‍රේල් එකනේ කරන්නේ. ඔව්. අප්‍රේල් ටියුට් එක ගන්න පුතේ. හොඳයි සර්. සර් තා කවි ටිකක් තියෙනවා. ඔව් අපි කවි ටිකයි තේරුම් කරේ. ඒක නිසා අපි කවි ඉස්සෙල්ලා පෙළ පොතට යන්. ඇයි සර් ටියුට් එකේම දමේ මෙම කෘතිය රචනා කළ කතුවරයා ඒව ටික කරන්නේ නෑනේ. අර මෙම කෘතිය රචනා කළ කතුවරයා ඒ ටික කරන්නේ නෑනේ ළමයි ටියුට් හම්බ වෙලා. ඒ ටික කරනවා කිව්වා ඒ උනාට සර් ඒක කරනවා කිව්වා අද මේ සතියේ. නෑ පුතේ පොඩ්ඩක් ඉන්න. දැන් කියන්න. අර සීජිත් මාදමෙන් මෙම කෘතිය රචනා කළ කතුවරයා එම්.එල්. සිල්වා ගුරුමහන්දිරම් කියන ටික කරේ නෑනේ ළමයි ටියුට් නැති නිසා. ඒ ටික අද කරනවද සර්? සර් ගිය සතියේ කරා. හරි ඇහෙනවා පොඩ්ඩක් ඉන්න මං කතා කරේ නෑනේ ඇහෙන්න. මේ අපි කවි ටික තේරුම් කරා. ඔක්කොම නෙමෙයි කවි ටික කරේ නෑ. කරා ගිය සතියේ. 7 වෙනි එකේ ඉඳලා තියෙන්නේ. 7 වෙනි එකේ ඉඳලා 7 වෙනි කවියට වෙනකම් කරා 8 වෙනි කවිය ඉඳන්. ඔව් සර්. අපි මුලින් ඉඳන් මම කවි ටික කියාගෙන එන්නම්. නමින් පට බැන්දත් රනින් රුවනින් දිලුනත් කුලෙන් රජ වූවත් සර් කියන දේවල් මට ඇහෙන්නේ නෑ. පුතේ වාගේ සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් අනිත් අයට ඇහෙනවනේ. නෑ නැතුවද සර්. චුට්ටක් බලන්න. සර් පොඩ්ඩක් මයික් එක ලං කරලා කියනවාද ටිකක් ඇහෙනවා අඩුයි වගේ. හරි. නෑ සර් හොඳට ඇහෙනවා. නමින් පට බැන්දත් රනින් රුවනින් දිලුනත් කුලෙන් රජ වූවත් එයින් පලකිම සිරිත් හැරියොත් ඉර උදාවන්නට පළමුව නැගිට සිහිකොට අලසකම් දුරු කොට කරන් වැඩ පල දියුණු වන්නට වැඩක නොයෙදූ සිත නරක අතටම පෙරලෙත කිමක වන යහපත වැඩක එබැවින් යොදනු තම සිත හිස අවුල් කරගෙන එපා පුතේ නැත්නම් අනිත් අයට බාධාවක් යනුක අනේ අපි එක එක්කෙනාට කියන්න දෙන්නකෝ සර් කිව්වාට පස්සේ. කිලුටු ඇර හැලි ඇඳගෙන පඹයකුගේ විලසින හිඳුම හොඳ නෑ භූත කරමින අතින් අත බැඳ පෙළ නොයන් මන් මාවත්වල තැනින් තැන කඩවල නොයන් කරුණක් නැතිව කිසි කල
කෑමට කෑදරකම් නොකරන්නේ තව මට කියමින් කෑ නොගසන්නේ තරහට කෑමක් විසි නොකරන්නේ එලිපිට ඉඳගෙන කෑම නොකන්නේ ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අඳින්නේ බඩනේරුමෙන් රෙති ඇඳ නොම ගන්නේ හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ සුදුසු තැනින් නිසි ලෙස පල යන්නේ උතුමන් ඉදිරියේ කෙල නොගසන්නේ ඉඳමින් එහි පාදිකු නොකරන්නේ එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ සියතින් එලෙසම හිස නොකසන්නේ උත්තමයෝ ඉස්සරහා ඉඳගෙන කෙල ගසන්න එපා උත්තමයෝ ඉස්සරහා නෙමෙයි අපිනේ කොහොම වුණත් උත්තමයන් කියන්නේ සමාජයේ ප්‍රභූවරු නැත්තම් අපි කියමු වැඩි හිටියන් නැත්තම් අපිට වඩා උසස් අය නැත්තම් ගුණයෙන් නුවණින් වැඩි අය එයාට කියන උත්තමයෝ කියලා. පැවිදි උතුමන් වෙන්න පුළුවන්, ගිහි උතුමන් වෙන්න පුළුවන්. උතුමන් ඉදිරියේ කෙල ගසන්න එපාලු. ඒක නරක අශෝභන ක්‍රියාවක්. උතුමන් ඉදිරියේ කෙල නොගසන්නේ ඉදිමින් එහි පාදිකු නොගසන්නේ. දැන් මේ කෙල නොගසීම කියලා කිව්වෙන් පස්සේ ඒක තවත් එහාට අපිට කතා කරන්න පුළුවන්. දැන් ওই භික්ෂුන් වහන්සේලාගේ වේවා මේ භික්ෂුන් වහන්සේලාට විනය කර්ම තියෙන අඩු ගානේ කෙල ගහන්න බෑ වතුරට ජලයටවත් කෙල ගහන්න එපා කියලා දින භික්ෂුන් වහන්සේලාට ඇවත් වෙනවා. නිල් තනකොළ පියසි මතට නැත්තම් නිල් තනකොළ පියසි මතට කෙල ගහන්න එපා කියලා තියෙනවා. ඒවා අපවිත්‍ර වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාට ඒවා මේ අපි බුද්ධ ධර්ම පැත්තෙන් ගත්තා බුද්ධාමේ එහෙම කියලා තියෙනවා. ඇවත් වෙනවයි කියලා නැත්තම් ඒවා භික්ෂුන් වහන්සේලාට පොඩි කර්ම බවට පත් වෙනවා. ඒක නිසා එහෙම එපා කියලා තියෙනවා. එහෙම එපා කියලා තියෙන්නේ ඒව නොගැලපෙන චර්යාවන් නිසා. ඉතින් අපිත් ඒ වගේ දේවල් බැහැර කරන්න ඕන නිසි තැනකට ඕන බැහැර කරන්න. එන උතුමන් ඉදිරිය කෙල නොගසන්නේ. උත්තම ඉස්සරහට පය දිගු කරගෙන ඉන්නේ නෑ වාඩි වෙලා හිටියත්. හාමුදුරුවෝ බණක් දේශනා කරනවා නම් ගෙදරක ඉන්නවා නම් ගෙදර වෙන්න පුළුවන් බණ තියෙන්නේ. හාමුදුරුවෝ ඉස්සරහට කකුල් දෙක දිග්ගස්සගෙන දාගෙන බණ අහන්නේ නෑ. ඒක අශෝභන ක්‍රියාවක්, අගෞරව කිරීමක් ඒ උතුමන් වහන්සේලාට. එතකොට ඔන්න අපේ ජීවිත හැඩගස්ව ගන්න කොච්චර දේවල් කියලා දෙනවද බලන්න මේ සිරිත් මල් දමින්. උත්තමේ ඉස්සරහට කකුල් දිගු කරගෙන ඉන්න එපාලු. එතකොට ඔයාලා වුණත් එimhe ඔයාලා සංගීතය ඉගෙන ගන්න යන්න පුළුවන් ඉස්කෝලේ පන්ති කාමරේ නැත්නම් මේ සංගීත කාමරේට. කකුල් දෙක ඉස්සරහ ටීචර්ගේ ඉස්සරහට දිගු කරලා දාන්නේ නැහැ ඒක නවාගෙන නැත්නම් වෙනත් දිශාවකට දාන්න. එහෙනම් උතුමන් ඉදිරියේ කෙල නොගසන්නේ ඉදිමින් එහි පාදිගු නොකරන්නේ පාදිගු කරන්නේ පාළුවේ උත්තමයෝ දිහාවට. ඒක අශෝභන ක්‍රියාවක් නරක ක්‍රියාවක්. එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ ඈනුම් අරින්නේ පාළු උත්තමයෝ ඉස්සරහා ඉඳගෙන. ඒක අශෝභන ක්‍රියාවක් නොගැලපෙන ක්‍රියාවක්. සියතින් එලෙසම හිස නොකසන්නේ. තම අතින් හිස කසන්න එපාලු. නේද? තම අතින් හිස කසන්න එපාලු. සියතින් එලෙසම හිස නොකසන්නේ. ඒක උත්තම ඉස්සරහ කරකට අශෝභනයි. ගැලපෙන්නේ නැහැ. නොගැලපෙන චර්යාවක්. සමහරු මේව පුරුද්දට වගේ කෙරෙනවා. ඉතින් මේවා මග හැරව ගන්න කියලා කියන්නේ ඕන බලන්න අපි හැසිරෙන්න ඕන කාරණාවට උපදෙස් දෙන හැටි. උත්තම ඉදිරියේ කළ ගසන්න එපාලු. ඒක නොකළ යුතු ක්‍රියාවක්, නොගැලපෙන ක්‍රියාවක්. ඒක එහෙම කරන්න එපා. උතුමන් ඉදිරියේ කෙල නොගසන්න. ඉඳිමින් එහි පා දිගු නොකරන්නේ. මෙහි ඉඳ ගමන් ඒ දෙසට පා දිගු කරමින් කතා කරන්න එපාලු. ඊළඟට කියනවා
එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ ඈනුම් මරින්නත් එපාලු උත්තම ඉස්සරහයි. සියතින් සියතින් කියන්නේ සිය අතින් කියන එකයි. තමන්ගේ අතින්. හිස කසන්න එපාලු උත්තම ඉදිරියේ හිටගෙන. අයෝ නොගැලපෙන ක්‍රියාවන් කියලා කියන්නේ. ඒකට බලන්න අපේ ජීවිතේ හැඩගස්ස ගන්න කොයිතරම් උපදෙස් දෙනවද කියලා සිරිත් මල් දත්. ඊළඟ කවියට අපි කියොතින් එකම වැඩක නිතරම නොයෙදෙන්නේ වෙනම වැඩ සලකා ගන්නේ. පෙනුම ඇතිව හොඳ වැඩ කරපන්නේ තරම නොදෙන වැඩකට නොබසින්නේ. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ. එකම වැඩේ නිතරම යෙදෙන්නේ පාළු. එතකොට ඒක එපා වෙනවා. පාඩම් කරන වැඩේ වුණා පාඩම පොත එහෙම වෙන්න එපා කියලා කියන්නේ. සෙල්ලම වුණත් සෙල්ලම නිතරම කරන්න එපා කියලා එක. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ. ඇයි ඒ සර්? එතකොට ඇයි ඒ හේතුව කියන්නේ එකම වැඩක නිතරම යෙදුණාන් පස්සේ ඒක එපා. දැන් පාඩම් කරන කෙනෙකුට නම් පාඩම් කරන එක එපා වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙකුට උනා ඉගෙනීම එපා වෙන්න පුළුවන්. ඒකට ඒකයි කියන්නේ මේ විවිධත්වයක් තියෙන්න ඕන. විවිධත්වය තමයි වැදගත් වෙන්නේ. එතකොට එයාට ඒකාකාරී බවින් මිදෙන්න පුළුවන්. අපි හැමදේම ඒකාකාරී බවෙන් යුක්ත වුණා නම් තමයි ඒකාකාරී බවින් යුක්ත නම් ඒක හරි ප්‍රශ්නයක්. ඒකාකාරී බව නැති වෙන්න ඕන ජීවිතේ. එතකොට තමයි ජීවිතේ ගැටලු අඩු. ඒකාකාරී බව නම් හරි අපෝ එකම වැඩේ පා වෙනවා. සතුටක් නැහැ. එහෙම වෙනෝ ජීවිතේ. එහෙනම් සතුට ලබන්න නම් එකම වැඩක නිතරම නොයෙදෙන්නේ. නිතරම එකම වැඩේ යෙදෙන්න එපා කියලා මේ කියන්නේ. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ වෙනම වැඩ සලකා ගන්න. වෙනම වැඩ සලකා ක්‍රියා කරන්න කියලා කියන්නේ. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ වෙනම වැඩ සලකා ගන්න. වෙනම වැඩ කියන්නේ පාඩම් කරන ගමන් පාඩම් කරන ටිකක් අම්මට තාත්තට අම්මට උයන්න උදව් කරන්න පුළුවන්. තාත්තට වැඩට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න පුළුවන්. මේ හැමදේම කරන්න ඕනේ. එකම වැඩකට ගියොත් ජීවිතේ පස්සට යන්න පුළුවන් ආපස්. අපි කියමු ළමයෙක් සෙල්ලමම විතරයි. අම්මා නිතරම බලන මේ ළමයට සෙල්ලමමයි ගෙදරදී. අන්න පාඩම් වැඩ අතපසු වෙනවා. එයාගේ ඉගෙනීම අතපසු වෙනවා. ඉගෙනීම කඩාකප්පල් වෙනවා. අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වෙනවා. අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වුණාම ජීවිතේ කඩා වැටෙනවා. එහෙම දේවල් වෙන්නත් පුළුවන්. සර් Oh. අපි දැන් සර් පාඩම් කරනවා නම් කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනද? ඔන්න අහන හොඳ ප්‍රශ්නයක්. පාඩම් කරනවා නම් කොච්චර වෙලාවක් පාඩම් කරන්නද කියලා අහන්නේ. මනෝවිද්‍යානුකූලව පාඩම් කරන්න පුළුවන් එක විෂයක් එක දිගට විනාඩි 45යි. ඊට පස්සේ පාඩම් කරනවා නම් විනාඩි 15ක විවේකයක් ගන්න කියනවා. ඒ කියන්නේ පැයක් පාඩම් කරනවා නම් විනාඩි 15ක් විවේක ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ විෂයට යන අපි කියමු කෙනෙක් විද්‍යාව විෂය පාඩම් කරන්න ගත්තා. පොත අතට අරගෙන පාඩම් කරනවා නම් ලියනවා නම් කියනවා නම් විනාඩි 45ක් කරන්න. ඊට පස්සේ විනාඩි 15ක් බැරිද සර්? විනාඩි 15ක් බැරිද? විනාඩි 15ක් කරලා විනාඩි 45 විවේක ගන්න. නෑ. එහෙනම් විනාඩි 15ක් පාඩම් කළා විනාඩි 5ක විවේකයක් අරගෙන ඉතුරු ටික කරන්න. අනේ උපරිමේ දීලා තියෙන විනාඩි 45. ඒ කියන්නේ විනාඩි 45ම ඉන්න ඕන කියන එක නෙමෙයි. උපරිමේ පාඩම් කරන්න කියලා තියෙන කරන්න වැඩක් කරන්න ගිය විනාඩි 45යි පාඩම් කරන දරුවෙකුට. ඉතින් එහාට ධාරණය වීම අඩුයි. ඒක නිසා වෙන වැඩක් කරලා තමයි අපෝ පාඩම් කරන්න යෙදෙන්න ඕන. එතකොට විනාඩි 15ක විවේකයක් ගන්න කියන්නේ ඒකයි. දැන්
එක දිගට පාඩම් කරන කෙනෙකුට දැන් අපි උසස් පෙළ කරනවා වගේ කෙනෙකුට විනාඩි 15ක් පාඩුවක් කියලා හිතෙනවා නම් විනාඩි 45 එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරලා ඊටු එක අපි කියමු කවියක් ගීතයක් සූත්‍රයක් ඒ වගේ එකක් විනාඩි 15 නිකන් ඇවිද ඇවිද පාඩම් කරන්න පුළුවන්. නැත්තම් ගීතයක් රස විඳින්න පුළුවන්. හොඳ ස්වභාවික ගීතයක්. එහෙම එකක් කරලා තමයි ඊළඟට අපෝ පාඩම් කරන්න ඉන්න ඕනේ. එතකොට හිත වෙනස් වෙලා අර ඒකාකාරී භාවයෙන් මිදිලා නැවත අලුත් ප්‍රබෝධමත් ගතියකින් පාඩම් කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන්. පොත්වල වැඩ කරන්න කොච්චර ඈ පුතා? පොත්වල වැඩ පොත්වල වැඩ කරනකොට උනත් එහෙමයි. ඒ විනාඩි 45ක් විතර කරලා ටික වෙලාවකින් විනාඩි 10ක් 15ක් විවේක අරගෙන නැත්තම් ඒ විවේකයේ අර්ථවත්ව යෙදෙන්න ඕන කියලා කියනවා නම් දැන් අපි කියමු කෙනෙක් ගණන් හැදුවේ. අනේ අර විනාඩි 15ක් අපරාධය කියලා හිතනවා නම් සිංහල පොතේ කවියක් පාඩම් කරන්න පුළුවන් ඇවිද ඇවිද. Excuse me sir. ඊට පස්සේ තමයි අපෝ විෂය පාඩම් කරන්නේ. ඔව් පුතේ කියන්න. දැන් නැගිටින්න ඕන කීයටද? උදේද? සර්. සාමාන්‍යයෙන්. ආ? සාමාන්‍යයෙන් කීප දෙනෙක් කතා කරනකොට පුතේ මට බෑනේ එකක්වත් උත්තර දෙන්න බෑ. නෑ අපි සාමාන්‍ය දවසක ස්කෝල්ල නෙමෙයි නිවාඩු දුන්නත් නැතත් සර් මේ කොහොමද අපි උදේට නැගිටින්න ඕන කීයට වගේද? තරහමාරට ඒක ඉතින් පුතේ ඔයාලට මේ වෙලාවක් කියන්න බෑනේ. සමහර ළමයි දැන් අපි කියමු පාසලට යන්නේ ස්කූල් වෑන් එකේ උදේ පාන්දර 6ට වෑන් එකට නගිනවා. 6ට නගින්න ඕන එයා ඊට වඩා කලින් නැගිටින්න ඕන. ඉස්කෝ ගෙදර වැඩ තියෙනවා නම් එයා පාඩම් කරන්නේ උදේට නම් ඊට ඒ දේවල් සම්පූර්ණ කරන්න කාලය දැනගෙන නැගිටින්න ඕන. ඒක මට එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් උදේට වෙන්න පුළුවන් පාඩම් කරන්න නැත්නම් තව කෙනෙක් රැට වෙන්න පුළුවන් පාඩම් කරන්න. ඒක සාමාන්‍යයෙන් අපි මේ කරන ඕනම සාමාන්‍යයෙන් කියලා එකක් නෑ. සමහර අයට රැට පාඩම් කරන්න පුළුවන්, සමහර අයට උදේට පාඩම් කරන්න පුළුවන්. ඒක තමන්ට තේරෙනවා තමන්ට පුළුවන් උදේටද නැගිටින්න රැටද නැගිටින්න කියලා. ඒ වෙලාව බලලා නැගිටලා පාඩම් කරන්න ඕන, කටයුතු කරන්න. හරි එකම වැඩක නිතරම නොවේදෙන. එකම වැඩේක නිතරම යෙදුනොත් ඒක නීරස වෙනවා, එපා වෙනවා. ඒ නිසා වෙනම වැඩ සලකා ගන්න කියලා කියන්නේ. ඔයාලා උනත් පාඩම් කරනකොට එක දිගට පාඩම් ගන්න පාන්න විනාඩි 15ක විතර වෙනවා. ඒකත් අම්මට පොල් ටිකක් ගාලා දෙන්න පුළුවන්. අය නැත්තම් ලූන් ටිකක් සුද්ධ කරලා දෙන්න පුළුවන් උයන් උදව්. අන්න අම්මත් එක්ක වචනයක් දෙකක් කතා වෙන්න හම්බ වෙනවා, දොඩමළු වෙන්න කතා වෙලාවක් ලැබෙනවා. එහෙම නැත්තම් තාත්තට වත්ත පිටි උදව්වක් කරන්න පුළුවන්. නැත්තම් අඩුම තරමේ මල් පාත්තියක මල් ගහක් හිටවන්න පුළුවන්. මල් වලට වතුර ටිකක් දාන්න පුළුවන්. මල් ගහක මල් ඔයාලා හිටව මල් ගහක මල් පිපෙන දැකලා සතුටු වෙන්න. කොට කොයිතරම් සිතට ප්‍රබෝධමත් ගතියක්. ඒ වගේ වෙනස් දේවල් යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත පාඩම් කටයුතු වලට යෙදෙන්න පුළුවන්. අර ඒකාකාරී භාවයෙන් මිදෙන්න ජීවිතයේ විවිධත්වය හොයා ගන්න, විවිධත්වය තුලින් ජීවිතයේ සාර්ථකත්වය දකින්න පුළුවන්. නැත්තම් දෙයක් එපා වුණොත් ඒ තුල ඔබට ඉහළ ස්ථානයකට ගමන් කරන්න බැරුව. ඉගෙනීම කියන එක එපා වුණා. අයිපා වෙන්නේ නැති වෙන්න කරන්න නම් නිතර දෙන්නේ නැතුව එය සතුටින් ඒ වැඩෙහි නිරත වෙන විදියකට තමන් හැඩගස්ව ගන්න. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ වෙනම වැඩ සලකා ගන්න. මම එක කිව්වා වෙනම වැඩ කළ යුතුයි කියලා. පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ. කරන වැඩේ හොඳ පෙනුමට කරන්නලු. පෙනුම ඇතුව හැමදාම නිතරම උත්සාහ කරන්නලු තමන් කරන වැඩේ පෙනුමට හොඳට කරන්න. ගෙදර මල් පාත්තියක් හැදුවත් හරි ලස්සනට සුද්ධ කරලා පිරිවෙලට ලස්සනට තියෙනවා. මල් පැලයක් හැදුවත් ඒක ලස්සනට නඩත්තු කරලා පෙනුමට තියෙනවා. මල් පැලේ හිටෙව්වෙන් පස්සේ බලන්න නැත්නම් පැත්ත බලාතේ ඒක වටේට කැල වැවිලා තනකොළ වැවිලා මේ වෙලා ගිහිල්ලා අන්න පෙනුම ඇතුව වැඩක් කරලා නැහැ. ඊට පස්සේ ඒකට අවධානයක් යොමු කරලා නැහැ. ගෙදර මිදුළු අතු ගෑවත් ඒක රටාවට ලස්සනට පොල්ලත් ඇහැටි නම් පොල්ලත් ඇහැටි ලස්සනට කරන්න ඕන. පෙනුම ඇතුව හොඳ වැඩ. ඒක ජීවිතේට හරි වැදගත් පුතේ. හේතුව තමයි ඔයාලා ජීවිතේ හැම දෙයක්ම පෙනුම ඇතුව හරි ලස්සනට කරන්න පෙළඹෙනවා. නීට් වැඩ කියලා කියන්නේ ඒක. ඒතකොට ඔයාලගේ වැඩවල නිමාවක් තියෙනවා. නිමාව හරි වැදගත් ඕනම දෙයකදී. ඒක මුළු ජීවිතේ අංගයක් බවට පත් වෙනවා. ජීවිතේ පුරුද්දක් බවට පත් වෙනවා. ඔයාලගේ හැම දෙයක්ම
හරිම ලස්සනට නිමාවට නීට් එකට කරන කෙනෙක් කියලා ඔයාලා අන්න අය අතර ප්‍රසිද්ධ වෙනවා. එයාගේ වැඩ නම් අහන්න දෙයක් නැහැ. කිසිම අඩුපාඩුවක් නැති වෙයි. එයා හරියටම කරනවා වැඩේ. කෙලිවල්ලා එයා තුල ඔබ කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. එයාට වැඩක් බාර දුන්නොත් එයා දෙයක් කළොත් හරියටම ඇති. අඩුපාඩුවක් කියන්න නැතුව ඇති. කොහොම ලස්සනට වැඩේ ඇති. ඒ කියන්නේ අන්න වෙනම වැඩ සලකා ගන්න විතරක් නෙවෙයි පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ. කරන වැඩේ පෙනුම ඇති වෙන්න කරන්නලු. තරම නොදැන වැඩකට නොබසින්නේ. තමන්ගේ තරම කියන්නේ තරාතිරම කියන එකයි. තරාතිරම දැනගෙන අයලු වැඩකට බහින්න ඕන. තමන් ළමයෙක්ද, වැඩිහිටියෙක්ද, ගුරුවරයෙක්ද, කම්කරුවෙක්ද, සේවකයෙක්ද නැත්නම් විධායක නිලධාරියෙක්ද තමන්ගේ තරාතිරම දැනගෙන වැඩේට බහින්න කියලා කියන්නේ. ළමයින්ට කරන්න පුළුවන් වැඩක් තියෙනවා, වැඩිහිටියන්ට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. වෛද්‍යවරයෙකුට කරන්න පුළුවන් වැඩක් තියෙනවා, සේවකයෙකුට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. අන්න ඒක තමන්ගේ තරාතිරම දැනගෙන වැඩකට බහින්න කියලායි මේ කියන්නේ. අප්‍රේල් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න කිව්වේ නෑනේ. නෑ. මං කිව්වනම් කියන්නේ නැත්තේ මුල් ප්‍රශ්න ටිකට විතරයි ලියන්න කියන්නේ නැත්තේ මුල් ප්‍රශ්න 4-5. හරි. හිසකේ විදාගෙන යම් තැනකට නොයමි හිසකේ විදාගෙන උතුමන් වෙත නොයමි හිසකේ විදාගෙන දොරකඩ නොම ඉඳමි හිසකේ විදාගෙන සබ මැද නොගොස්. හිසකෙත් විදහාගෙන හරියට පිළිවෙලට පීරන්නේ නැතුව තමන්ට තියෙන හිසකෙස් පිළිවෙලට පීර ගන්න ඕන. කොණ්ඩේ හරියට පීරන්න ඕන. ගෑන් ළමයි දැන් සමහර අයට වනාගෙන නාලාපු ගමන් තමයි ගමන් යන්නේ. ඒ වගේ කොණ්ඩේ වනා දාගත්තු ගමන් තමයි කොයි. හිසකෙස් විදහාගෙන පීරත හැකිනේ. මේ කියනවා හිසකෙස් විදහාගෙන යම් තැනකට නොයමි. හිසකේ විදාගෙන යම් තැනකට නොයමි. වැඩගත් තැනකට හිසකෙස් විදහාගෙන යන්නේ නැහැ. හාමුදුරුවන්ට දාන පිළිගන්න අවස්ථාවක් කියමු. හිසකෙස් විදහාගෙන හිටියොත් දානටත් හිසකෙස් වැඩිලා හාමුදුරුවන්ට හිසකෙසුත් එක්ක තමයි දාන වල දාන්නේ. ඒක නිසා යම් තැනකට යනකොට හිසකෙස් විදහාගෙන යන්න එපා කියලා කියනවා. හිසකේ විදාගෙන උතුමන් වෙත නෙවෙයි උත්තමයෙක් ගාවට කෙහෙමටවත් යන්න එපා. හිසකේ විදාගෙන දොරකොඩ නොමීදිවි දොරකොඩ ඉන්නේ පාළු හුලම් පාර සැරයි. දොරකොඩ නොමීදිවි. හිසකේ විදාගෙන සබ මැද නොගොවෙසමි. හිසකෙත් විදහාගෙන සභාව මැද ගැවසෙන්න එපා. ඒක අශෝභනයිලු. අයිතු හැසිරීමක්ලු නිසි හැසිරීමක් නෙමෙයි. මෙන්න අපිට ජීවිතයට ගතගෙන උපදෙස් නැහැ. අනුන්ට බුහුමන් දී සලකන්නේ තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ. අනුන්ට තම වංශය කියමින්නේ ලබන්ට නම්බුව නොසිතාපන්. අනුන්ට බුහුමන් දීලා සලකන්නලු. බුහුමන් කියන්නේ ගරු සැලකිලි දක්වන්නලු. අනුන්ට හොඳට ගරු සත්කාර කරන්නලු. ගෙදරට ආවනම් එන්න වාඩි වෙන්න කියලා කතා බහ කරලා ඒකක් දීලා කාර්ය උන්ට ගරු කරලා කතා කරලා අන්න උතුමන් ඉදිරියේ ගරු කරන්න ඕන. අනුන්ට බුහුමන් දී සලකන්නේ අන් අයට බුහුමන් ගෞරවසලයක් කෙලී ඇතිව සලකන්න ඕන. තමන්ට බුහුමන් ලැබෙයි ඉන්නේ. ඒක නිසා තමන්ට බුහුමන් ලැබෙනවලු ඒකෙන්. තමන්ට බුහුමන් ලැබෙයි. අනුන්ට තම වංශය කියමින්නේ ලබන්ට නම්බුව නොසිතාපන්. අනුන්ට තමන්ගේ නම්බුව කියලා තමන්ගේ වංශය කියලා නම්බු ලබන්න හිතන්නේ පාළු. මොකද්ද ඒ කියන්නේ? තමන්ට බුහුමන් ලැබෙයි ඉන්නේ. අනුන්ට බුහුමන් දීලා ගරු සැලකිලි දැක්කොත් තමන්ටත් ඒ අය ගරු සැලකිලි කරනවලු පෙරලා. ඔයාලා පන්තියේ ළමයිට ගරු සැලකිලි ඇතිව කතා කරොත් එයාලත් ඔයාලට ගරු සැලකිලි ඇතිව කතා කරනවා. පන්තියේ ළමයිට ගරු සැලකිලි ඇතිව ක්‍රියා කරොත් එයාලත් ඔයාලා කෙරෙහි ගරු සැලකිලි ඇතිව ක්‍රියා කරන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් මේක. එයාලගේ චර්යාවන් හොඳ නැති නිසා, එයාලගේ චරිතය හොඳ නැති නිසා, එයාලා හරියට
අම්මා තාත්තා යටතේ හරියට අවවාද ලැබමින් හැදිච්ච වැඩිච්ච නැති නිසා හිම ගති ලක්ෂණ තියෙන පුළුවන්. හැබැයි බහුතරේ අනුන්ට ගරු කරොත් ඔබටත් පෙරලා ඒ ගෞරවය ලැබෙනවාමයි. අනුන්ට බුහුමන් දී සලකන්නේ Tamanට බුහුමන් ගරු සැලකිලි ලැබෙයි එයින්නේ. ලබන්ට නම් ඊළඟට කියනවා අනුන්ට තම වංශය කියමින්නේ තමන් මේ වගේ කෙනෙක්. මේ වගේ කෙනෙක් මගේ පවුලේ අය මෙහෙමයි. මගේ අයියා තාත්තා අම්මා මෙහෙමයි. ඒ අයගේ උසස් පම්පෝරි ගහන්න යන්න එපාලු. අනුන්ට තම වංශය කියමින්නේ ලබන්ට නම්බුවන සිතාපන්නේ නම්බුව ලබන්න හිතන්න එපාලු. අනුන්ට තමන්ගේ වංශ කියවද කියන්නේ සමහරු කියන්නේ වංශ කබල් ගන්නවා කියලා. තමන්ගේ තියෙන අම්මා තාත්තගෙන් ආපු පරම්පරාවෙන් ආපු ඒ දේවල් කියන්නේවා තමන් ලබාගත් දෙයක් එයාලට පෙන්눔 කරන්න. තමන්ගේ දක්ෂතාවයක් එයාලට පෙන්눔 කරන්න. අනුන්ගේ දක්ෂතාවයන් මේ දේවල් කරන්න එපා කියලායි මේ කියන්නේ. ඒවා ඉස්සරහ අනුන්ගේ දක්ෂතාවයන් තමන්ගේ විදියට එලි දක්වන්න හදන්න එපා කියලායි මේ කියන්නේ. හරි පුතේ. ඔයාලට සර් පම්පෝරි කියන්නේ මොකද්ද? මොකද්ද? පම්පෝරි කියන්නේ මොකද්ද සර්? ඇහුන්නේ මට. අයි කියන්න. පම්පෝරි කියන්නේ පම්පෝරි. ඔයි බොරු පම්පෝරි එපා අපිට. ඒ පම්පෝරි කියන්නේ බොරු කතා වලටනේ. බොරු කතා වලටත් වඩා නිකන් තමන්ගා මේ වැඩියෙන් වර්ණනා කරමින් නැති දේවලුත් හුවා දක්වමින් නැති දේවලුත් තියෙන විදියට හුවා දක්වමින් කතා කරන පම්පෝරි ගහනවා. තියෙන දේවලුත් වැඩියෙන් කතා කරමින් ඊටත් වඩා කියමින් අයම කියන බොරු පම්පෝරි ගහනවා. දැන් මං ඔයාලට දෙනවා පෙළ පොත අරගෙන අවබෝධය ප්‍රශ්න 4ට උත්තර ලියන්න ඉක්මනට. පාඩම කරලා තියෙන්නේ අවබෝධය ප්‍රශ්න 4ට උත්තර ලියන්න. පෙළ පොත අරගෙන ඉක්මනට. අපේ භාෂාව සහ සාහිත්‍ය පොත්. ඔව්. සර් ඒක ප්‍රශ්නේ ලියලාද උත්තරේ දාන්නේ? අමන්නේ ප්‍රශ්න අංක දාලා උත්තරේ ලියන්නකෝ. හැබැයි ලියන්න ඕන පෙළ පොතේ මේකට මුල් පිටුව හදන්නේ නැද්ද? මුල් පිටුව හදන්න ඉඩ තියන්න ඕනේ නෑ පුතේ. මුල් පිටුවට මම අවශ්‍ය කරුණු කියන්න. දැන් අවබෝධ ප්‍රශ්න ටික කරා. සර් සාහිත්‍ය පොතේනේ. සර් ඔව්
excuse me sir ලිඛිත අභ්‍යාසත් කරන්න ඕනේද? එපා. Okay thank you. නඩ කල් ඉවරයි. සර් දෙවෙනි ප්‍රශ්නේ සින්දුවද ලියන්න ඕනේ නැත්නම් වාක්‍ය හදලාද? මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? දෙවෙනි ප්‍රශ්නේ සින්දුවද මේ කවියට අනුව ආහාර අනුභවයේදී වැදගත් වන සිරිත් මොනවාද? ඒකේ කවිය කියවන දේවල් ටික කියන්න ඕන. කවිය ලියලා හරියන්නේ නැහැ. මට කෑදරකම් නොකිරීම. ඔව් ඒක තමයි එකක් නෙමෙයිනේ ගොඩක් තියෙනනේ කීපෙම ලියන්න ඕන. සර් මං හතරම ලිව්වා සර්. හරි. ලියන එක ලියන්නද සර්? ලියලි වරයි සර්. ලියලි වරයි සර්. අර්ථය ලියන්නද? තවින් ලියලා ඉවරද? සර් ඉවර නෑ. ඔව් සර්. නෑ සර් තව ගොඩක් ඔය ලියනවා. සර් මාත් ලියනවා. ලියන්න. සර් අර්ථය ලියන්න කියන එක ලියන්නද? ලියලා ඉවරයි. සර් නොමගන්නේ කියන්නේ මොකද්ද? ඇහුතේ? නොමගන්නේ කියන්නේ ගන්න එපා කියන එක. ගන්න එපා කියන එක. දෙවනි ප්‍රශ්නෙට කවියම ලියන්නද? කවිය ලියලා හරියන්නේ නැහැ. ඒක එහෙම බෑ. එතකොට උත්තරයක් වෙන්නේ නැහැ.
අදහසයි ඒක කරුණු විදියට ලියන්න ඕන කරුණු 4ක් විදියට. කවිය ලිව්වහම ඒක නිර්මාණශීලී පිළිතුරක් වෙන්නේ නැහැ. දැන් ඉවර වෙන්න වෙලාව ඇති පුතේ. ප්‍රශ්න 4ක් තියෙන කෙටි ප්‍රශ්න 4ක්නේ. අනේ තව පොඩ්ඩක් පොඩි වෙලාවක් විනාඩි 5ක් සර්. විනාඩි 5ක් නම් දෙන්න බෑ. විනාඩි 2ක් දෙන්නම්. ඉක්මනට ඉවර කරා. ඉක්මනට ලියන්න ඕන. ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕන. වැඩ කරන්න ඉක්මනට පුරුදු වෙන්න. සර් 4වෙනි ප්‍රශ්නෙට කවියද ලියන්නේ? ඔව්. උතුමන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය කවියා දක්වා ඇත්තේ කෙසේද කිව්වහම කවිය ලියන්න. කරුණ වශයෙන් නෙමෙයි. නැතුව කරුණු විදියට ලිව්වත් හරිද සර්? ඔව් සර් මාත් ලිව්වේ එහෙමයි. කවියා දක්වා ඇත්තේ කෙසේද කිව්වහම කවිය ලියන්න ඕන. සර් කවිය ලියන්න. සර් තුන්වෙනි පන්නේට සර් මේ උත්තර 4ම ලියන්න ඕනද? ඔව්. කරුණුනේ අහන්නේ එකක් ලියලා හරියන්නේ නැහැ දෙකක් ලියලා හරියන්නේ නැහැ තියෙන ඔක්කොම ලියන්න. 4වෙනි ප්‍රශ්නෙට කරුණු ලිව්වත් කමක් නැද්ද? සර් ඔක අප්‍රේල් ටියුට් එකේද? ඔව්. සර් මට එහෙම එකක් නෑනේ. අප්‍රේල් ටියුට් එකද? නෑ සර් මට අප්‍රේල් ටියුට් එක තියෙන ඒ වුණාට එහෙම කොටසක් නෑ. ඔහොම අපි කවුද ඔය කතා කරන්නේ? ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකද්ද? මේ අච්චු පොතේ මේ පෙළ පොතේ තියෙන ඒවා කතා කරන්නේ මේ අවබෝධයේ ප්‍රශ්න ටික හොඳද? සර් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකද්ද? ඈ? ඉන්වෙස්ට්මන්ට් තේරුම? ඇඟ වැසුමෙන් කියන එකද? නෑ සර් මේ හිස වැසුමෙන් ඈ? හිස වැසුමෙන් හිස් වැසුම කියන්නේ හිස් වැසුම් දන්නෝනේ. හිස් වැසුම කියලා මොනවද කියලා? තොප්පි. හරි පුතේ අපි කතා කරගෙන යනකොට අනිත් ඒවා ඉබේම ලියාගෙන පුරුවන් වෙවි. අපි පළවෙනි ප්‍රශ්නෙට යන්. යහපත් සිරිත් අත් නොහැරීමේ වැදගත්කම ප්‍රකාශ වන කවිය උපුටා දක්වන. යහපත් සිරිත් අත් නොහැරීමේ වැදගත්කම. කට බැන්දත් රණින් රුවනින් දිලුණත්
නමින් පට බැන්දත් රනින් රුවනින් දිදුනත් කුලෙන් රජ වූවත් එයින් පළ කිම සිරිත් හැරියොත් යහපත් සිරිත් හැරියොතින් ඵලය කුමක්දයි කියලා. එනම් පළවෙනි කවියයි පළවෙනි කුරු උත්තරේ. යහපත් සිරිත් අත් නොහැරීමේ වැදගත්කම් ප්‍රකාශ වෙන කවිය. මොකක්ද සර්? පළවෙනි කවිය. පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි කවියේ ඉන්න උත්තරේ. මේ කවියට අනුව ආහාර අනුභවයේදී වැදගත් වන සිරිත් මොනවද කියලා අහන්නේ. කෑමට කෑදරකම් නොකිරීම, තව මට කියමින් කෑගසන්නේ නැතිව හිඳීම, තරහට කෑම විසි නොකිරීම, එළියේ හිඳගෙන කෑම නොකෑම. සර් කෑ නොගැසීම කියන එකත් හරිද? සර් මින් උත්තර කියන්නකෝ. මොකද? කෑ නොගැසීමත් පුළුවන්ද? කෑගොකසීමක් නැහැනේ එතන. නිකන් කෑගසීම කිය තව මට කියමින් ඉල්ලා කෑ නොගසීම. එහෙම එන්නවා. නැත්තම් නිකන් කෑ ගහනවා කියන කෑම සම්බන්ධ වෙන්නේ නැහැ. ඊළඟට එතකොට එන්න ඕන මේ කවියට අනුව ආහාර අනුභවයේදී වැදගත් වන සිරිත් මොනවද කියලා අහන්නේ. කෑමට කෑදරකම් නොකිරීම. තව මට කියා කෑම ඉල්ලමින් කෑ නොගසීම. තරහට කෑම විසි නොකිරීම. එලිපිට ඉඳ එළියේ සිටගෙන කෑම නොකෑම. කෑම නෙමෙයි කෑම නොකෑම. වැදගත් සිරිත් වෙන්නේ එහෙමනේ. වැදගත් වන සිරිත් මොනවද කියලා. පාඩමේ කියවන ආකාරයට ඇඳුම් පැළඳුම් පරිහරණයේදී සැලකිය යුතු කරුණු මොනවාද? කිලිටි වරහැලි ඇඳුම් නොඇඳිය යුතුය. ඇඟ වැසෙනසේ ඇඳුම් ඇඳිය කිලිටු වරහැලි ඇඳුම් නොඇඳිය යුතුය. ඇඟ වැසෙනසේ ඇඳුම් ඇඳිය යුතුය. සැසුම් ස්ථානයේ ආතන තියෙනවනේ කිලිටු වරහැලි නොඇඳීමේ නේද? කිලිටු වරහැලි නොඇඳීම. ඇඟ වැසෙනසේ ඇඳුම් ඇඳීම. බඩ පෙනෙනසේ ඇඳුම් නොඇඳීම. හිස් වැසුම් පැළඳ ස්ථානයකට නොයෑම. හිස් වැසුම් පැළඳ තැනකට නොයාම. සර් ආපහු කියන්නකෝ ඒ උත්තර ටික. කිලිටු වරහැලි නොඇඳීම. කිලුටු වරහැලි කියන එක ඒ කවිය නෑනේ 7 වෙනි කවියේ. ඔය ඉතින් ඒ කවියෙම ලියන්න කියලා නෑනේ. ප්‍රශ්නේ අහලා තියෙන කොහොමද? පාඩමේ කියවෙන ආකාරයට. හරි සර්. ඇඳුම් පැළඳුම් පරිහරණයේදී සැලකිය යුතු කරුණු මොනවාද? එතකොට පාඩමේනේ මේක තියෙන්නේ. කිලුටු වරහැලි නොඇඳීම. ඇඟ වැසෙනසේ ඇඳුම් ඇඳීම. බඩ පෙනෙනසේ ඇඳුම් නොඇඳීම. හිස වැසුම් දමාගෙන නොගැලපෙන නැතන හිස කෙස් දමාගෙන හිස් වැසුම් දමාගෙන තැන් වලට නොයා නැත්නම් උත්සවාදියට සම්බන්ධ නොවේ. හිස වැසුමෙන් කිසි තැන නොවේ. කිසියම් තැනකට හිස් වැසුම් දමාගෙන ඇතුළු නොවීම. සුදුසු ස්ථානයෙන් නියමාකාරයට ගමන් කිරීම. එනහන උතුමන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරයේ කවියා දක්වා ඇත්තේ කෙසේද? උතුමන් ඉදිරියේ කල නොගැසීම හිඳගෙන කරුණු ලිව්වේ විදිහට. උතුමන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරයේ කවියා දක්වා ඇත්තේ කෙසේද? මොකද කවිය? උතුමන් ඉදිරියේ කියලා උතුමන් ඉදිරියේ කෙල නොගසන්නේ ඉදිමින් පා එහි දිගු නොකරන්නේ එලිසින් ඉඳ කෑනුන් ආරින්නේ සියතින් කවියා දක්වා ඇත්තේ කෙසේද කිව්වහම කවිය තමයි තියෙන්නේ. කවිය ලියන්න නැත්නම් කවිය ලියා ගන්න.
සර් කරුණු ලිව්වට කමක් නැද්ද? කවිය තමයි ලියන්න ඕන පුතේ. නෑ සර් කරුණු කරුණු ලියලා බෑනේ කවිය පවසායත් එක්කම කවිය ලියන්න ඕන. කරුණු හරියන්නේ නැහැ. ලිඛිත අභ්‍යාස කරා. සර් ලිඛිත අභ්‍යාස කරා. ඈ ලිඛිත අභ්‍යාස. ලිඛිත අභ්‍යාස සර් ඒක කරන්න ඕන සර් අපේ ව්‍යාකරණ පොතේනේ. ඔව් ඒ බැනීම. වලේ තියෙන්නේ මං කරා. ප්‍රශ්න 3යිනේ තියෙන්නේ වැඩි වෙලා යන්නේ නැහැ ලිඛිත අභ්‍යාස පොතේ කරන්න බලන්න. කරා. කරපුවාම හොඳයි. ඕන අනිත් අයට මම විනාඩි 5ක් දෙනවා. ප්‍රශ්න ලියන්නත් නැහැනේ උත්තර විතරයි ලියන්න තියෙන්නේ. සර් සාහිත්‍ය ලිඛිත අභ්‍යාස ව්‍යාකරණ පොතේ කරන්න. ප්‍රශ්න 3කට උත්තර ලියන්න. පේපර් එකේ පොත ගේන්න බැරුණා සර් මං කටුවට කොලේක ලියලා පොතේ ලියන්න. ඔව් පොතේ ලියන්න. පුතේ හරි. අර මං කලින් කියපු උත්තර වලට හරි ඒවට ඔයාලා හරි දා ගන්න ඕන පුතේ. සර් ව්‍යාකරණ පොතේද කරන්න ඕන? ඔව් ලිඛිත අභ්‍යාස ව්‍යාකරණ. අභ්‍යාස විතරයි. ඔව් ලිඛිත අභ්‍යාස කියලා ව්‍යාකරණ පොතේ කරන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ තමයි ටිකක් වෙලා යන එක තියෙන්නේ. ඒක එක වාක්‍යයකට වේලියක් ගත්ත විනාඩියක් ගත්තා විනාඩි 4යි. පට බඳිනවා කියන්නේ මොකද්ද? තබන. ප්‍රසිද්ධ කරන තබනවා. නමක් තැබීම. සර් තැබීම. ඊඩීඑස් මහතා කොස්මාමා ලෙස පටබඳින ලදී. මොකද? ආතර් වීඩීඑස් මහතා කොස්මාමා ලෙස නමක් පටබඳින ලදී. අන්න හරි. ඔය තියෙන නියම. තබනවා කියන එකයි පට බැඳීම කියන එකේ තේරුම. ආතර් වීඩීඑස් මහතා කොස්මාමා ලෙසින් නමක් පට බඳින ලදී. හිමීට කියන්නකෝ සර් ඒක. ඈ ඒක පොඩ්ඩක් හිමීට කියන්නකෝ. ඇයි ඒක යටින් ලියා ගන්න. ආතර් වීඩීඑස් මහතා කොස්මාමා ලෙසින් නම් පට බැඳෙන ලදී. මහත්මයා කොග්ගල ප්‍රඥා ලෙස හඳුන්වයි. නමක් පටබැඳි. මොකද පද? මාටින් වික්‍රමසිංහ මහතා කොග්ගල හරියට හරි. මාටින් වික්‍රමසිංහ මහතා කොග්ගල මහා ප්‍රඥා ලෙසින් නම් පට බැඳෙනි. නැත්නම් මාටින් වික්‍රමසිංහ මහතා හෙළේ මහාගත් කතුවරයා ලෙසින් හෙළේ මහාගත් කතුවරයා ලෙසින් නම් පට බැඳිනි. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස පටබැඳ SWD
SWW කන්නංකර මහතා නිදහස් අධ්‍යාපනයේ නිස්ක්‍රියා ලෙසින් නම් පටබඳි. සර් විදාගෙන කියන්නේ මොකද සර්? ඈ ඇහුන්නේ සර් වෙන්නේ කිව්වම මොන තේරුමද ලියන්න ඕනේ? ඔව් සර් මටත් කියන්න. ඔයාලා අහන ප්‍රශ්නෙට පුතේ මයික් එක ලං වෙලා අහන්න ඕනේ. එතකොට විතරයි පැහැදිලි වෙන්නේ. සර් වර්නින් කියන එකේ තේරුම මොකක්ද? රුවනින්ද? ලස්සන රුවනින් කියන්නේ මැණික් වලින්. රුවන් කියන්නේ මැණික් වලට. සර් උත්තරේ මැණික්නේ. ඔව් උත්තරේ මැණික් නෙමෙයි. ඒක එන විදිහට වාක්‍ය හදන්න ඇති. ලස්සනනේ සර්. යන රුවනින් කියන්නේ ලස්සනනේ සර්. වන්වැලි මහාසෑය රුවනින් අලංකාර කර ඇත. රත්නපුරේ දිස්ත්‍රික්කයේ රවන්වැලි මහසෑයේ කොත රණින් රුවනින් දිරුණත් පුතේ රන් වලින් රත්නපුරේ සර් රත්නපුරේ දිස්ත්‍රික්කය රුවනින් ප්‍රසිද්ධ විය. මොකද්ද? රත්නපුරේ දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය රුවනින් රුවනින් ප්‍රසිද්ධ විය. රුවනින් දිලිසිනි. ඒත් හරි. හිරු රැස් විදාගෙන නැගරිහිරින් පායයි. දැන් අර පුතේ එක ළමයෙක් ඇහුවනේ මේ රුවනින් කියන එක මං හිතේ ලස්සනද කියලා. ඒම නෙමෙයි පුතේ නමින් පට බැඳුනානේ. එයාට නම් ගෝත්‍ර පට බැඳුනත් රත්තරන් වලින් මැණික් වලින් දිලිසි ආභරණ පැළඳගෙන හිටියත් කුලෙන් රජ වුණත් එයින් වැඩක් නැල්ලු එයා සිරිත් අත්හැරලා නම්. එහෙනම් රුවන් කියන්නේ මෙතන ගන්න වෙන්නේ මැණික් වලට. රත්නපුරේ රුවන්පුරේ මෙන් දිස්විය. රත්නපුරේ සර් විදාගෙන කියන්නේ මොකද්ද? විදාගෙන කියන්නේ මොකද්ද? හිරු රැස් උදේ පාන්දර විදාගෙන හිරු රැස් උදේ පාන්දර ලොව විහිදා නැත්නම් කිරණ විහිදා නෑ සූර්යයා හිරු කිරණ විහිදා ලොව දෙසට එබී බලයි. සර් විදාගෙන කියන එකට මෙහෙ පුළුවන්ද? මොනරා පිල් විදාගෙන නැටිය. ඒත් හරි මොනරා පුල් විදාගෙන නැටිය. දැන් කාලෙකින් ඉඳලම කණ්ණාඩියක දාන්න නේද? ඔව්වනේ හරි වැඩක් නේ උනේ මට. අපේ බබාට බත් කවන දවස් තිබුණා. බත් කවන දවස් තිබුණාන් පස්සේ මේ ෆොටෝ එකක් ගහන්න වඩා ගත්තා. කණ්ණාඩි දෙක මෙහෙම ඇල්ලුවා මෙහෙම කරා කඩල ගියානේ. ඉතින් අවුරුදු දවස්වල කණ්ණාඩි හදන්න විදියකුත් නැහැ, හදව ගන්න විදියකුත් නැහැ, වෙලාවක් තිබුණෙත් නැහැ. හරිම මේ නිසා දැන් මාස දෙකකට කිට්ටු වෙන්න විතර කණ්ණාඩි දැම්මේ නැහැ. දැන් අරුත් දෙකක් හදවන්න වෙලා. එහෙම අකර තැබ්බත් වෙනවා. ඉතින් මොනව කරන්නද? වරහැලි කියන්නේ පරණ දිරාගෙන එකට හරියන්නේ නැද්ද? සර් විදාගෙන කියන්නේ මොකද්ද? විදාගෙන කියන්නේ විදාගෙන කියන්නේ වැරහැලියන්ති මොනරා පිල් විදාගෙන ලස්සන රැඟුමක් රැඟීය නැටීය. ගන්නත් පිට වැරහිලි ඇඳගෙන පාරේ සිටි. සරණ කාන්තාව කිලුට වැරහැරි ඇදගෙන පාරේ සිඟා කන්නීය. සිඟින්නීය. කෙරුට වැරහැලි නාඳින්න යයි අම්මා අත්තම්මාට කීවාය. මේක පළවෙනි ප්‍රශ්නෙට කියතුනේ නිවසේදී පාසලේදී මහමගදී ඔබ පිළිබඳව හොඳ සිරිත් පිළිත් මොනවාද? නිවසේදී හොඳ සිරිත් පිළිත් තමයි අම්මට තාත්තට උදව් කරනවා. උදෙන් නැගිටිනවා, පොත් පාඩම් කරනවා. මල් වලට වතුර දානවා,
ආදී වශයෙන් Excuse me sir. ආ වැරහැලි වෙනුවට හිඟන්නා පාරේ කිල්ටු වැරහැලි and the city කියලා යන්න පුළුවන්ද? හරි පුළුවන් හැබැයි පහත් සඳහන් පදවල අර්ථය ප්‍රකාශ වන විදිහටයි තියෙනවා කමන්නේ කිල්ඩු වැරහැලියන විනා පාසලේදී හොඳ සිරිත් තමයි ගුරු බසට අවනත වීම ගුරු බසට කීකරු මේ සවන් දීම පන්ති අතු ගුරුවරයා පවරන වැඩ නිසි පරිදි කිරීම ඒ වගේ දේවල් මහමගදී ඔප්පේ පිළිපදින පිරිත් තමයි ආසරණයන්ට පාර මාරු වීමට ආදී පිහිට වීම මහමග කුණු කෑලි ආදිය නොදැබීම මහමගදී රාංචනක සියම මොකද මහමගදී රාංචනක සියම මහමගදී අංජු විදියට නොකදී යාම පාරේ අනතුරුදායක යමක් තියෙනම් එය ඉවත් කිරීමට කටයුතු කිරීම. ඔය දැනුවත් කිරීම බලධාරීන් ওই වගේ දේවල් තියෙනවා. පාසලේදී ගුරුවරයෙකු දැක විට වැඳීම. ඔතුමන් ඉදිරි දැන් ওই අපේ වාක්‍ය හදන හැටි මං කිව්වා වාක්‍ය හැදෙන්න ඕනේ විදියට. උදේම පුබුදේ මොහොනට දියදී කුලදේවි නමදේගේ දොරාමදී මෙම කාර්යයේ කවිය කියවන යහපත් සිරිත් දෙකක් උපුටා ලියන්න. උදේම් නැගිටීම මොහොන සේදා ගැනීම කුලදෙවියන් නැමදීම. කුලදෙවියන් නැමදීම. ගේ දොර හමදී නෙමෙයි හැම හමදී. හමදී හරි. ලැබෙන සාමි වර්ණස. ඕකෙන් දෙකයි ලියන්න තියෙන්නේ. උදේම නැගිටීම. උදේම නැගිටීම, මුහුණ සෝදා ගැනීම, කුල දෙවියන් නැමදීම, ගේ දොර හැමදීම. දෙමාපියන් නැදී. සර් පන්තියට වෙන්නේ කීයටද? 73. තව වෙලා තියෙනවා. අපි පුතේ අලුත් ටියුට් එකේ තව විනාඩියක් ඉන්නකෝ. අලුත් ටියුට් එකේ මේ අලුතෙන් මේ ඔයාලගේ පෙළ පොතේ නැති කවි ටික අපි කතා කරා නේද? අලුත් ටියුට් එක මේ කතා කරේම නෑ නේ. ගිය හතේ ඉරිසලා තියෙනකොට ලැබිලා තිබිච්ච නැති අය හිටපු නිසා. නැති කවි ටික කතා කරේ නෑ සර්. ඒ ටික කතා කරන්න. දැන් ওই සිරිත් හොඳ දැනගෙන මම මේකේ තේරුම් ටිකකුත් දීලා තියෙනවා කවි ටිකේ. පිටු අංක 3 ඉඳන්. පට බැඳි නම් ලැබුණත් රත්තරන් හා මැණික් ලැබුණත් එනෝන රුවණින් කියන එක මැණික් කියලා පේනවා. ආභරණ වලින් බැබළුණත් රාජපරපුර සමග නෑකම් ඇති වුවත් කුලෙන් රජ වූවත් රාජපරපුරත් එක්ක නෑකම් ඇති වුවත් යහපත් සිරිත් අත්හැරියොත් ඒවායින් නැති ප්‍රයෝජනය කුමක්ද? ඉර උදාවන්ට පෙර අවදි වී සිය කල්පනාවෙන් යුක්තව කම්මැලිකම නැති කර දියුණු වීම සඳහා වැඩපළෙහි දෙන්න. කිසියම් වැඩකට යමු නොකළ සිත නරක අතට හැරේ එයින් සිදුවන යහපත කුමක්ද? ඒ නිසා තමන්ගේ සිත යහපත් කිසියම් වැඩකට යොමු කරන්න. හිතක අවුල් කරගෙන කිරට වූ පරණරේදී ඇඳගෙන පබයකුවෙන් අපිලිවෙලකට සිටීම හොඳ නැත. අත්තල් අල්ලාගෙන පේලි ගැසී පාරවල් ගානේ නොයන්න කිසිම හේතුවක් නැතුව තැන් තැන් වල කඩපිල් ගානේ නොහැසිරෙන්න. කන බොන දේවල් වලට කෑදරකම් නොකරන්න.
තව මටත් ඕනේ කියා කෑ නොගසන්න. තරහ උපදවාගෙන මේ අත විසි නොකරන්න. එලිපත්තේ සිටගෙන කෑම නොකන්න. කෑම අනුභව නොකරන්න. ඇඟට පැත්ත නොපෙනෙන පරිදි ගැළපෙන ඇඳුම් අඳින්න. බඩ ඉදිරියෙන් පෙනෙන එය පෙනෙන ලෙස ඇඳුම් නොඅදින්න. හිස තොප්පිය ආදිය දමාගෙන කිසියම් තැනකට නොයන්න. සුදුසු තැන් විමසා බලා සුසු ආකාරයට සැකසී සිටින්න. වැදගත් අය ඉදිරියේ කෙල නොගසන්න. ඔවුන් ඉදිරියේ ඉඳමින් දෙපා දිගු නොකර නෑනුම් නොහරින්න. තම අතින් හිස කෙස් නොකසන්න. නිරන්තර එකම දෙහි නිරත නොවන්න. වෙන වෙනම වැඩ කටයුතු සලකා ගන්න. හොඳ පෙනුමක් එනම් අලුත් දියුණුවක් ඇතිවනසේ වැඩ කරන්න. සොයා නොබලා වැඩ කර නොබසින්. හිතකෙත් විදාගෙන කිසියම් තැනකට නොයමී හිතකෙත් විදාගෙන උතුමන් වෙතද නොයමී. ඉන්ටර්නෙට් ප්‍රශ්නය නිසා මේ වුණා මොකද්ද කරන්නේ? මොකුත් නෑ පුතේ අපි මේ ටියුට් එක නිකන් කතා කරා විතරයි. හිතකෙත් විදාගෙන දොරකඩ නොම ඉඳීමේ මේ ආකාරයට පිරිසිමද තද නොයමි. අන්තිම කවියේ තේරුම කියන්නේ අපි අනුන්ට ගරු බුහුමන් දැක්වීමෙන් තමන්ට දේ ගරු බුහුමන් ලැබේ. තමන්ට පරම්පරාවේ මාන්‍ය අනුන්ටද කියා නම් වත් කර ගැනීමට උත්සාහ නොකරන්න. අපි යන්ටි උට්ටකේ මුලට පළවෙනි පිටුවට. ගිය සතියට ඊට ඉස්සෙල්ලා සතියේ ගොඩක් අයට උට්ට ලැබිච්ච නැති නිසා අපි කතා කරේ නැති නිසා මේ ගැන කතා කරන්න ඕන. කෘතිය රචනා කළ කතුවරයා එම්.එල්. සිල්වා ගුරු මොහන්දිරම් තුමා. රචනා කළ වර්ෂය 1895. මේ කුමන අවධිකදී මෙම කෘතිය රචනා කරන ලැබුවේද? කතුවරයා මෙන්න කිරිඳිවැල්ල රජයේ විදුහලේ මුල් ගුරුවරයා විදියට, ඒ කියන්නේ විදුහල්පතිතුමා විදියට කටයුතු කරන කාලේ තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. මේ පද්‍ය සංඛ්‍යා 62කින් 62 බැගින් කොටස් 3කින් සමාසනිතය. Excuse me. 150 160 170 180 186 ඈ සර් මේ දැන් අපි කරන පාඩම් වල ඒ වල තියෙන අවශ්‍ය දේවල් මේ ඕන ටික ලියලා පේපරයක් වෙනවද? ඔව් ඉස්සරහට අපි කරනවා. ඒ ලැස්තිලයි. කෘතියේ විශේෂත්වය ළමා පරපුර ඉලක්ක කරගෙනම රචනා කිරීම. ළමා පරපුර මේ ඉලක්ක කරගෙන විතරයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. ළමයිටම උපදෙස් දෙන්නේ. හැබැයි ලොකු අයට උපදෙස් ගන්නත් පුළුවන් කවි මේකේ තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. ඔන්න බලන්න කෘතියේ විශේෂත්වය කවි දෙකකින් රචනා කරලා කවි දෙකකින් කියන හැටි. මහත් සෙත් වඩවන සිරිත් මල් දම බලමින සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරි ලබනු දෙව්ලොව. මහත් සෙතක් මිනිසුන්ට සලසන සිරිත් මල් දම කියන කෘතිය බලමින් හොඳ සිරිත් දැනගෙන මහත් යස සම්පත් ලබන්න කියලායි කතුවරේ කියන්නේ. බලමු. මහත් සෙත් වඩවන සිරිත් මල් දම බලමින සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරි ලබනු දෙලොවින හොඳ ලෙස ඇඳීමට හොඳ සිත ඕනෑ හැම විට නරක සිත් නැති විට නරකමයි සිදුවන්නේ අපහට. නරක සිතක් තියෙනවා නම් නරකම තමයි සිදුවෙන්නේ කියලා කියන්නේ. මහත් සෙත් වඩවන සිරිත් මල් දම බලමින හොඳ සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරි ලබනු දෙලොවින හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕනෑ හැම විට නරක සිත් ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. ඔන්න නරක සිතක් තියුණොතින් අපට සිදුවෙන්නේ නරකක්ලු. ඒ නිසා හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕනෑලු හැම විට. එහෙනම් නරක නපුරු දේවල් කරන්න යන්න එපා අනුන්ට. Tamanටම ඒක අපිට විපාක දෙන්න පටන් ගන්න. ඒක නිසා අනුන්ට නරක කරන්න යන්න එපා කියලා ඒ කතුවරේ කියන්නේ. නරක කරන ගියොතින් Tamanටත් නරකම තමයිලු සිද්ධ වෙන්න පුළුවන් කියලා ඒ කවිය කියන්නේ.
ළමුන්ට පවණක් නොවේලු ඔන්න වැඩි හිටියන්ටද දැනගත යුතු කරුණු කාරණා මේ කෘතියෙන් කියවෙනවලු. වැඩ ඇති විට අතපසු නොකරන්නේ අද දවසට වැඩ අද කරපන්නේ හිට දවසට හිම කල් නොදමන්නේ නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ. වැඩ ඇති විට අතපසු නොකරන්නේ අද කළ යුතු දේ අද කරමි හෙට කරනට නොම කල් තබමි. ඔය කවියේ කොටසක් තමයි. එහෙනම් වැඩ ඇති විට අතපසු නොකරන්නේ වැඩ තියෙන වෙලාවට අතපසු කරන්න එපාලු තමන්ගේ වැඩ ටික කරන්න ඕන. අද දවසට වැඩ අද කරපන්නේ අද දවසට කරන්න තියෙන වැඩි අද කරන්න ඕන. හෙට දවසට එහෙම කල් නොතබන්නේ එහෙම හෙට දවසට කල් තියන්න එපාලු නිසා නබන්නේ නිසා කාලෙට නෙමෙයි පුතේ ඔක හදා ගන්න නිසි කාලෙට කියලා. පොතේ ටියුට් එකේ හදා ගන්න නිසි කාලෙට. යනුක කොහෙද දුවන්නේ? වතුරට බීලෙන් එහෙනම් නිසි කාලට නිසි වැඩ කරන්න කියලායි කියන්නේ. නොගැලපෙන වැඩ නොගැලපෙන වයසේදී කරන්න යන්න එපා කියලායි කියන්නේ. ඇනුම් පද කීම නොහොඹිනා බව කවියෙන් හංගවපු හැටි බලන්න. ඇනුම් පද කියන එක හොඳ නැතිලු. කුණු සරුප නොකියනු කේලම් වචන නොකියනු විහිළු බොරු නොකියනු ඇනුම් පද කිසි විටක නොකියනු කුණු සරුප නොකියනු කේලම් වචන නොකියනු විහිළු බොරු නොකියනු ඇනුම් පද කිසි ඇනුම් පද කිසි විටක නොකියනු. ඊට පස්සේ කියනවා මෙන්න බලන්න කුණු සර්ප කියන්නේ පාළු කේලම් වචන කියන්නේ පාළු. සමහර නොගැලපෙන වචන සමහර අය පාවිච්චි කරනවා. ළමා වයසටවත් ගැලපෙන්නේ වැඩිහිටි වයසටවත් ගැලපෙන්නේ නැති කුණු සර්ප වගේ වචන පාවිච්චි කරනවා. අන්න ඒව හොඳ නෑ කියලා කියන්නේ. කේලම් වචන නොකියන සමහර අය කේලම් කියන්නේ පාරු බොරු කේලම් කියලා කොටවන ભેද බින්න කරන වැඩ කරන්න පාළු. විහිළු බොරු නොකියන බම්බුලන් කියන්නේ කිරි කපන මිනිස්සුද? බම්බුලන් කියන්නේ කිරි කපන මිනිස්සුද? මොනෝ කපන මිනිස්සුද? කිරි කපන මිනිස්සු. එහෙම එකක් නෑ. බම්බුලන් කියන එක නරක වචනයක් නෙමෙයි. ඒක මෙහෙමයි නරක වචනයක් වෙන්නේ නොගැලපෙන කෙනෙකුට පාවිච්චි කරොත්. ඇනුම් පද කිසිවෙකුට නොකියනු. ඇනුම් පද කියන්නේ පාළු කාටවත්. ගැලපෙන ඇඳුම් තෝරාගත යුතු බව තියෙන කවියක් බලන්න. ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ වැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්නේ ගමනට ගෙදරට එක නාඳින්නේ වයසට පමණට ඇඳුම් අඳින්නේ. නිසි වයසට ගැලපෙන විදියට ඇඳුම් අඳින්න කියලායි කියන්නේ. යනුක මං කියන දේවල් අහගෙන ඉන්න ඕන වෙන විකාර වැඩ කරන්න බෑ. සර්ගේ මේ කවියට තාලයක් මුල් වුණා. තාලයක් එව්වා? කවියට තාලයක් මිමිනුවා. ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ. ඇඳුමට වැඩි වියදම් කරන්න යන්නේ පාළු. ඒවා අපෝ තමන්ට ඉපදෙන ගාණක් නෙමෙයි. ඇඳුම කොහොමත් කාලේ අඳින්න පුළුවන්. කාලයක් තිබුණ මේ වෙලේ යනවා. වැඩි වියදම් කරන්න යන්නේ පාළු ඇඳුම් පැළඳුම් වලට. 3 1ද 2ද 3ද 14ට හොඳට සෝදලා පිරිසිදු ලෙස අඳින්න කියලා කියන්නේ. වැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්න. වැඩියෙන් ඇඳුම් ඇඳ ගන්නත් එපාලු. වැඩිපුර ඇඳුම් ඇඳගත්තාන් පස්සේ හරි ජංජාලෙන්නේ. ගමනට ගෙදරට එක නාඳින්නේ.
සමහරවල් ගමන් යන කොටත් අඳින්නේ ඒකමයි. ගෙදර ඉන්න කොටත් අඳින්නේ ඒකමයි. එහෙම කරන්න එපාලු. ඒක වියදම් වැඩි වෙන වැඩක් ඉක්මනට කිලුට වෙනවා. එතකොට අයින් කරන්න වෙනවා. වයසට පමණට ඇඳුම් අඳින්න වයසට ගැලපෙන විදිහට ඇඳුම් අඳින්න කියලායි උත්සාහ කරන්නේ. කියන්නේ තරුණ වයසේදී ඇඳුම් ළමා කාලේදී අඳින්න බෑ. වයසට ගියාම අඳින ඇඳුම් තරුණ කාලේදී වයසට ගිහිල්ලා තරුණ කාලේ ඇඳුම් අඳින්න බෑ. ඒනවා නොගැලපෙන ඇඳුම් අඳින්න එපා කියලායි කියන්නේ. බලන්න දෛනික ජීවිතය කියන්නේ දිනදා ජීවිතයේදී හුරු පුරුදු කළ යුතු සිරිත් පිරිත් කියන හැටි කවියෙන් ඔව්ද කියන්නේ. මොකුත් නෑ සර්. කතා බස් කරමින සිටින දෙදෙනෙකු අතරෙන ගමන නොහොබී යන වසනු යහපති ඒ බව දැනගෙන යමෙකු යන එන විට සිනා නොමසෙන් කිසිවිට පැමිණි කල ගෙදරට එබී නොබලනු සැඟවි ගෙයි සිට සර් පන්ති ඉවරෙන්නේ කීයටද? සර් 8:22 කොහෙද සර්? තාම 7:28යි. ඔව් සර්. 8:22 කොහෙද? 8:00 වෙනකම් කරමු සර්. එයාට හදිස්සිය ඇති. 8ට කලින් ඉවර කරනවා. හරි එච්චරයි. අනේ සර් 8:00 පස්සේ 8ට මට පන්තියක් තියෙනවා. හරි. ඔක්කොටම හරි යන්න පුළුවන් විදිහට වැඩේ කරන්න. උරුවන් බබාවත් සිව්පද කියාගෙනවත් සින්දු කියමින්වත් ගෙවල් අසලින් යාම නොහොබින් ඔන්න බලන්න කියන කතා බස් කරගෙන ඉන්න දෙදෙනෙක් අතරින් යන්න එපාලු. ටීචර්ස්ලා දෙන්නෙක් කතා කර ඉන්න මැදින් ගිහිල්ලා ඉවරලා එහා පැත්තට ගිහින් කියන සෝරි ටීචර්. ගිහිල්ලා ඉවර වෙලා කියන්නේ සමහර අය. ඊට කලින් එක හිතන්න ඕන කියලා මේ කියන්නේ කතා බස් කරමින් සිටින දෙදෙනෙකු අතරින් ගමන නොහොඹී යන බින්නේ නැතිලු යන ගමන වසනු යහපති ඒ බව දැනගෙන වාසය කරන්නලු හොඳින් ඒ බව දැනගෙන කතා බස් කරන දෙන්න අතරින් යන්න එපා. යමෙකු යන එන විට කවුරු හරි යන එන ගමන දැකලා ඉවරලා hina වෙන්න එපාලු. සභාවකට එනෝ දැකලා ඉවරලා hina වෙන්න. සමිතිය ඉදිරිපත් කරන සින්දුවක් කියන්නේ යනවා ඉස්සරහට hina වෙන්න එපා. ගමන් කරන ආකාරය දැකලා hina වෙන්න එපාලු. යමෙකු යන එන විට hina නොමසෙන් කිසි විට එහෙම hina වෙන්න එපාලු. යමෙක් ගෙදරට ආවොතින් පැමිණි කල ගෙදරට එබී නොබලනු සැඟවි ගෙයි සිට මේ ළමයිට උපදෙස් දෙන්න සමහරලාට ගෙදරට කවුරු හරි ආයන් පස්සේ තාත් එක්ක යාළුවෙක් වෙන්න පුළුවන් වැදගත් පුච්චලෙක් වෙන්න පුළුවන් කාමරේ ඉඳගෙන එබී බලනවා හොරාට. මේ පැරණි ළමයි ගාව තිබිච්ච පුරුද්ද දැන් නම් ගොඩක් වෙලාට අඩුයි. ආයේ පුරුද්ද එපාලු අම්මා තාත්තා කාරිත් එක්ක කවුරු හරි වැදගත් කතාවක් කරනවනම් ආයක හොර රහතේ එබී බල අහගෙන ඉන්න ඒක හොඳ ක්‍රියාවක් නෙවෙයි නරක ක්‍රියාවලු අශෝභන ක්‍රියාවක්. උරුවන් බබාවත් මේ බබා කවුද මම නම් අඳුරන්නේ එහෙම බබෙක්. මොකද මේ උරුවන් බබා කියන්නේ? යන්න ඈ විසිල් ගහනවා. හරි. හරි හොඳයිනේ දන්නවනේ. විසිල් ගහනවට සිවුරුහන් කරනවට. උරුවන් බබාවත් සිව්පද කියාගෙනවත් සින්දු කියමින්වත් ගෙවල් අසලින් යාම නොහොබේ. සින්දු කියමින්වත් ගෙවල් අතරින් යාම නොහොබේ. ඉතින් ඔහම ගෙවල් අතරින් සින්දු කියමින් ගිහිල්ලා එක මිනිස්සෙකුට හරි ජංජාලයක් වුණාලු. වෙන්න මෙහෙම එක්කෙනෙක් බීගෙන ගෙයක් ගාවින් යනවා. ගෙයක් ගාවින් යන ගමන් ගීතයක් ගායනා කරලු යන්නේ. සින්දුවක් පරණ සින්දුවක් කිය යනවා. මේක ඇහෙනවා මේ ගෙදර මිනිස්සෙට. මේ ගෙයක් ගාවින් යනකොට ඒ ගෙදර මිනිස්සෙට එනවා. ඇහිලා පහර දෙන්න ආවලු ඒ මිනිස්සෙට. මොකද්ද කියාගෙන යන්නේ මෙන්න මෙහෙම. පින්නි වැටෙනා
රෑයාමේ පාවී අයි සුනිල් වලා මේ සින්දුවක් කියාගෙන ආයේ ඒ ගෙදර ඉන්න මනුස්සයාගේ නම සුනිල්ද? ඒ මිනිස්සෙගේ ගෙදර නම සුනිල්නේ. දැන් මේක ගීතේ තියෙන්නේ නම් මෙහෙමයි. පිනි වැටෙනා රෑයාමේක රෑයාමේ පාවියයි සුනිල් වලා. පාවෙලා යනවලු නිල් පාට වලාකුළු. හැබැයි මේ මිනිස්සෙට මේක තේරුන්නේ නැහැ. ඒකේ ගෙදර හිටපු මිනිස්සයා බීලා හිටියේ. උගේ නම සුනිල්. සුනිල් වල් මිනිස්සෙක් කිව්වයි කියලා තමයි මිනිස්සෙට හිතුනේ. පිනි වැටෙනා රෑයාමේ පාවියයි සුනිල් වලා. ඒ මිනිස්සේ හිතුවේ එහෙම අන්න වැරදි විදියට අවබෝධ කරගෙන ඒක නිසා ගෙවල් ළඟ මියකට අනවශ්‍ය විදියට කෑ ගන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් වල පැටලෙන්න එපා කියලා මේ කියන්නේ. ඒක නිසා උරුවම් බබාවත් සිව්පද කියාගෙනවත් නොඑක් කවි කියමින්වත් සින්දු කියමින්වත් ගෙවල් අසලින් යාම නොහොම මේක හරි නොගැලපෙන ක්‍රියාවක් කියලා කියන්නේ. ඔන්න ඔයාලට පාසලේ හැසිරිය යුතු ආකාරය සිරිත් මල් දමින් කියලා තියෙනවනේ මෙච්චර කලකින් රචනා වෙච්ච නේද? 1895 රචනා කෙරිච්ච සිරිත් මල් දමේ පාසලේදී ඉන්න ඕන විදියක් කියනවා. අඟුරු හුණු කැටගෙන විහිළු නොලියනු තැන තැන බිත්ති කණු කිසි තැන යමක් නොලියනු අයුතු විලසින අඟුරු හුණු කැට අරගෙන විහිළු නොලියනු තැන තැන. ඒ කාලේ වයිට් බෝඩ් පෙන්නන් තිබුණේ. අද කාලේ මේක ලිව්වනම් එම්.එල්. ගරු මහඳුරන්තුමා අඟුරු කෑලි කියන එක අයින් කරනවා. හුණු වයිට් බෝඩ් පෙන් කියන එකට දාගන්න වෙනවා. සින්දු සිංහල නමක් වයි. සිංහල නම් තියෙනේට සමහර දේවල් වලට සිංහල නම් අඩුයි නේ. දැන් මම ඊ පෙරේද මේ සිංහල නමක් හෙව්ව කොමඩ් එකට කියන සිංහල නම මොකක්ද කියලා. ඔන්න මං කියන්න ලබන හතියකට හොයාගෙන එන්න පුළුවන්ද කොමඩ් එකට කියන සිංහල නම? ටොයිලට් එක. ඈ? වැසිකිළිය. වැසිකිළිය කියන්නේ කොමඩ් එකට. කොමඩ් එකට එහෙනම් වැසිකිළියට කියන්නේ මොකක්ද? කොමඩ් කොමඩ් එක කියන්නේ ඉංග්‍රීසි වචනනේ හලෝ. දන්නේ. බලන්නකො හොයාගෙන එන්න ලබන හතිය. අඟුරු හුණු කැටගෙන සමහර අය අඟුරු කෑලි අරගෙන හුණු කෑලි අරගෙන ලියනවා බෝඩ් වල ලියනවා. ඉස්සර පාසල් තිබුණේ අර වහලවල් වලට. ඒකේ ඉස්ලාම් එකෙන් අහන්න. මොකක්ද? සර් අපි ඉන්ටර්වල් වෙලාව හරියට ඇහැ තිබ්බා. ඇහුන්නේ අපි අද ඉන්ටර්වල් වෙලාව හරියට ඇහැ තිබ්බා. ඉස්කෝලේද? මොකද්ද සර්? ඉන්ටර්වල් වෙලාවේ අලියට හැදෙවලු. සර් පන්ති වල වෙන්නේ කීයටද? පන්තියේදී කරන්නේ නැති ඉස්කෝලේ පන්තියේදී. අඟුරු හුණු කැට අරගෙන විහිළු නොලියන්න එපා කියන මේ විහිළි කියන්න එපා කියලා කියන්නේ විහිළු නොලියනු තැන තැන. බිත්ති කණු කිසි තැන, බිත්ති වල කණු වල කිසි තැන යමක් නොලියනු අයතු විලසන අයතු නොගැලපෙන දේවල් සමහර අය ලියනවා. ආයේ දේවල් ලියන්න එපා කියලා. සමහර පාසල් වල සමහර තැන්වල සමහර කුණුහරු පවා ලියන තැන් තියෙනවා. අය නිසා ඒව එපා කියලා කියන්නේ සමහර අයගේ. අපේ මේ පාසලේ වැසිකිලි වල නොගැලපෙන දේවල් ගොඩාක් අති සමහර ලියනවා. ඉතින් අර ඒ වගේ අයියලා කරන්නේ නංගිල මල්ලටත් හරි ආදර්ශයක් නෙවෙයි. නංගිල මල්ලත් ඒ දේවල් සමහරලාට වැරදි විදිහට ආදර්ශ කරනවා. පාසලක ඉන්නේ මේ වගේ වැඩ කරන එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි නැත්තම් එක පන්තියකට නැත්තම් ඒ කියන්නේ එක සෙක්ෂන් එකකට නැත්තම් එක ශ්‍රේණියකටම ඉන්නේ හතර පහයි. ඒ අය නිසා මුළු ඉස්කෝලේටම නරක නාමයක්. සර් ගෙදර වැඩ දෙනවද? ඔව් ගෙදර වැඩ දෙනවා. කියන්නකෝ සර්. තාම කියන්නේ නැහැ පාඩම ඉවර වෙලා බෑ කියන්නේ. විත්ති කණු කිසි තැන යමක් නොලියනු අයතු විදිහට කියන්නේ. මට හතමාට පන්ති තියෙනවා. කාටද හතමාට පන්ති තියෙන නිසා දැහුවා. හරි පුතේ මේක කරගෙන එන්න ඕන මේවා. පස්වෙනි පිටුව ඔය ඔයාට පහම හතමාට හැමදාම පන්ති තියෙනවද? ඔව්.
පස්වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න 15ට උත්තර ලියාගෙන ඉන්නේ. හරි. ගුරුවරු කෙරෙහි පිළිපැදිය යුතු දෙවන ළමයි ගුරුවරු කෙරෙහි ක්‍රියා කර යුතු ආකාරය තියෙනවා. ඊට පස්සේ ගුරු බස සැපෑමය එය පිළිගැනුම යුතුයමය පණ්ඩි බසත් නියමය එයින් දෙලොවෙහි මහත් සැපමය මෙලොව පරලොව දෙකේම සැප උදා කර ගන්නම් ගුරුවරයාගේ බසට සවන් දෙන්නලු ඒක පිළිගන්නලු පඬිතයන්ගේ භාෂාවත් බසත් ඒකම තමයිලු. ඊළඟට බලන්න ගුරුවරු ගැන කියන දේක් මට ඒ කවිය පොඩ්ඩක් තේරුණා ඒකයි ගුරුවරයා තේරුම් කරනවා ඉවත් ගුරුවරයා කියන බස සැබෑවක්ලු සත්‍යක්ලු ඇත්තක්ලු ඒක පිළිගන්න එක එය පිළිගැනුම යුතුයමය ඒක පිළිගන්න එක තමයිලු හොඳම දේ හොඳයි ඒ පිළිගන්න කියලායි කියන්නේ පඬි බසත් එයමය පඬිතයන් ඒ කියන්නේ උගත් අයගේ ගුරුවරු වෙන්නේ නුගත් අය උගත් අයගේ භාෂාවත් ඒකම තමයිලු එයින් දෙලොවෙහි මහත් සැපමය ඒක නිසා මෙලොව පරලොව දෙකෙහිම මෙලොව ජීවිතය කියන්නේ මේ අපි ගත කරන ජීවිතේ දෙලොව පරලොව ජීවිතය කියන්නේ මරණයෙන් මතු ජීවිතේ මෙන්න මේ දෙකේදීම සැප උදා කර ගන්න නම් ගුරුවරයාගේ බසට සවන් දෙන්න කියලා පුතේ මේ කවියෙන් කියන්නේ ඊළඟට බලන්න ගුරුවරු කිසිම විට කැමති සතුටු නොම වෙති තැලුමට හොඳින් එය සිහි කොට වැරදි නොකරන් තැලුන් කෑමට ගුරුවරු කිසිම විට කැමති නොම වෙති තැලුමට හොඳින් එය සිහි කොට වැරදි නොකරන් තැලුන් කෑමට ගුරුවරු කිසිම වෙලාවට ළමයන්ට ගහන්න බනින්න තලන්න කැමැති නැතිලු ඒකෙන් සතුටු වෙන්නෙත් නැතිලු ඒක නිසා ඒක හොඳට සිහි කරලා වැරදි නොකරන් තැලුම් වැරදි කරන්න එපාලු තැලුම් කන්න ගුටි කන්න වැරදි වැඩ කරන්න එපා වැරදි වැඩ කරොත් දඩුවම් ලැබෙනවා ඔන්න ඊට පස්සේ තියෙනවා ඒක තක්කඩි කම් කළොත් දඬුවම් දෙති සැක නැත් දඬුවම් නොදුන්නොත් ළමයි නිසි කල කිසි කල හොඳින් නොහැඳෙත් තක්කඩි කම් කළොත් දඬුවම් දෙති සැක නැත් දඬුවම් නොදුන්නොත් ළමයි කිසි කල හොඳින් නොහැදෙත් වැරදි කළ අය හට දඬුවම් දෙන්නේ හැදුමට හැදෙන අය එම විට හොඳින් කීකරු වෙති නැමි සිට තක්කඩි කියන්නේ තාම කරේ නැහැ කියලා දුන්නේ වැරදි කළ එතකොට තක්කඩිකම් කළොත් තක්කඩිකම් කියන්නේ වැරදි නරක වැඩ හොඳ ක්‍රියා නෙවෙයි වැරදි ක්‍රියා නරක ක්‍රියා නොගැලපෙන ක්‍රියා වයසට නොගැලපෙන වැරදි ක්‍රියාවල කියන තක්කඩිකම් කළොත් දඬුවම් දෙති සැකනත් දඬුවම් දෙනවා අනිවාර්යෙන් ගුරුවරයා දඬුවම් නොදුන්නොත් තක්කඩිකම් කරනකොට ළමයි කිසි කල හොඳින් නොහැදෙත් ළමයි කිසිම කාලයක හොඳින් හැදෙන්නේ නැහැ තිල මුට්ටි ජාතකයේදී ඒකනේ දඬුවම දුන්න නිසා තමයි යාට රජ වෙන්න පුළුවන්කම උනේ නැත්නම් හොරෙක් වෙලා පල් හොරෙක් වෙලා කාගෙන් හරි මැරුම් කන්න තමයි වෙන්නේ තිල මුට්ටි ජාතකයේදී බ්‍රහ්මදත්ත කුමාරයා පළවෙනි දරේ දෙවෙනි දරේ ගත්ත බලාගෙන ඉන්නේ මහලු විශ්චිය කිව්වයන් පස්සේ ගුරුවරයාට එතෙන්දීම පහර දුන්නා ඒක නිසා තමයි යා හොරකම අතෑරී තලයට හොරකම් කරන්නේ අන්න තක්කඩිකම් කළොත් දඬුවම් දෙති සැක නැහැ දඬුවම් නොදුන්නොත්
ළමයි කිසි කල හොඳින් නොකද දඬුවම් දුන්නොත් තමයි ඉතින් නැත්නම් අන්න පළවෙනි සැරේ දඬුවම් නොදුන්නොත් ඉතින් එයා තව තව වැරදි කරන්න ලෑස්ති වෙනවා. ඒක නිසා නිසි කල හොඳින් හැදෙන්න නම් දඬුවම් දෙන්න කියලා කියනවා. වැරදි කළ අයහට දඬුවම් දෙන්නේ හැදුමට හදන්න තමයි දඬුවම් දෙන්නේ. හැදෙන අය එම විට හොඳින් කීකරු වෙති නැමිසිට හැදෙන අය යන්න දඬුවමට බිය වෙලා හොඳින් කීකරු වෙනවා කියලා කියන්නේ. දෙමව්පියන් කෙරෙහි ක්‍රියා කර යුතු ආකාරයත් මේකෙම දැන් දාලා තිනවා බලන්න. මව්පියන් රවටලා නොගනින් කිසිත් ඉල්ලා මව්පියන් වැඳලා ගනින් ඕනෑ යමක් ඉල්ලා. මව්පියන් රවටලා කිසිම දෙයක් ගන්න එපාලු. මව්පියන්ට වැඳලා ඕන දෙයක් ඉල්ලලා ගන්නම්. දෙගුරුන්ට හිරිහැර අම්මට තාත්තට හිරිහැර නොකරන් කිසිත් කරදර පින් සිදු වෙයි නිතර කරන් ආදර ගුණය හැමවර. මට මතක් වෙයි ඊයේ නිවුස් වලට පෙන්නම වර තාත්තට ගහන අම්මයි මිනිපිරිනේ දුයි මිනිපිරි දුවයි මිනිබිරි ඈ දුවයි මිනිබිරි දුවයි මිනිපිරි තාත්තට ගහන කොස්සෙන්ද ඉදලෙන්ද මන් දන්නේ ඒලේ තෙත්ලේ තියෙන ඕන බලන්න තමන් පොඩි කාලේ හදපු වඩපු දරුවම ලොකු වෙලා තමන්ගේ ගෙදෙට්ට එනකොට ගහලා පන්න ගන්න දූවරු ඉන්න රටක් මේක ලැජ්ජයි. මිනිපිරිත් ඒකට උදව් කරනවා කියන්නේ. පොයි දවස්වලට දානවනේ අර කතා එහෙම හිරු එකේ එහෙම අර ඒවා ඉස්සර ගොඩක්ම තියෙන්නේ අර මේ තාත්තගේ අම්මට හැම වෙලේම ගහලා පන්නන එක. ඒව හොඳ නෑ. ඕව බල්ලා ඔයාලද ගන්න ඕන ආදර්ශය තමයි අපි අපේ අම්මට තාත්තට කවදාවත් නම් මෙහෙම කරන්නේ නෑ. අපිට ඉගෙන ගන්න අපේ ඇස් දෙක පාදන්න උදව් කරන්නේ අපේ අම්මා තාත්තා. අපිට ඉගෙනුවේ අපේ අම්මා තාත්තා. අපිට උගන්වන්න උත්සාහ කරන්නේ අම්මා තාත්තා. අපිට කන්න බොන දේවල් සියල්ල දෙන්නේ තාත්තා අම්මා. පොඩි කාලේ ඉඳන් අපිව කොයිතරම් නිසි මගට ගන්න කොයිතරම් වෙර වීරිය දන්නවද කොයිතරම් දුක් විඳිනවද නොවිදිනා දුක් විඳලා එහෙම හදපු දරුවම තමන්ගේ අම්මට තාත්තට අර විදියට සලකනකොට මේ අම්මට තාත්තට ඒ තාත්තට කොහොමනම් වාව ගන්න පුළුවන් වෙනවද ඈ කොයිතරම් දුකක් එනවද මොනතරම් හිතට වේගයක් එනවද අනේ මම මේ දරුව හැදුවා මේ දරුව උපදින දවසේ මං කොයිතරම් සතුටු වුණාද ඈ දරුවෙක් අඬනකොට පළවෙනි දවසේම සතුටු වෙන්නේ මේ දරුවෙක් අඬනකොට සතුටු වෙන්නේ එක වතාවයි දරුවා ඉපදුණු හැටි ඇඬුවොත් අම්මා සතුටු වෙනවා තාත්තා සතුටු වෙනවා ඉපදුණු ගමන් දරුවා ඇඬුවොත් ඇයි අඬුවත් සතුටු වෙන්නේ අඬනවා කියන්නේ දරුවා ක්‍රියාශීලී හොඳට දරුවගේ හොඳ හෘද වස්තුව පෙනහළු අරෝමය හොඳට වැඩ කරනවා කටහඬ හොඳට වැඩ කරනවා මේ දේවල් හොඳට වැඩ කරන නිසා තමයි දරුවා ඊට පස්සේ කවදාවත් දරුවා අඬනවට කැමති වෙන්නේ නැහැ අම්මයි තාත්තයි පළවෙනි වතාවට ඉපදුණු ගමන් විතරයි කැමති එහෙම දරුවෙක් අඬන්නේ අඬවන්නේ නැතුව හදපු දරුවෝම ලොකු වෙලා එහෙම කරපු තමන්ගේ තාත්තට තමන්ගේ අම්මට අර විදියට සලකනවා නම් මොනතරම් සමාජයේ කුරුරු වෙලා මොනතරම් ආත්මාර්ථකාමී වෙලා තමන්ගේ අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැති තරමට තමන්ට අම්මා තාත්තා කතා කරන්නේ මේ ගහන තරමට අනිකේ මිනිස්සුත් උගත් මිනිස්සෙක්නේ මුළු දිවෙණියටම සාම මිනිසුරු වෙලා ඉඳලා තියෙන මට ඇහුණ කියනවා ආයක නිසා පුතේ ඕව දැනගෙන ඔයාලා සමාජයේ තමන්ගේ අම්මට තාත්තට වයසට ගියාම හොඳට සලකන්න අදිෂ්ඨාන කරගන්න. ওই දේවල් වලින් ඉගෙන ගන්න තියෙන්නේ. දෙගුරුන්ට හිරිහැර නොකරන් කිසිත් කරදර අම්මා තාත්තට හිරිහැර කරන්න එපාලු කරදර කරන්න. පින් සිදු වෙයි නිතර කරන් ආදර ගුණය හැමවා. නිතර අම්මා තාත්තට ආදර කරන්න කියලා කියන්නේ. මේ හැම කවියක්ම 62 වෙනි කවියෙන් කොටස් 3ක් තියෙන මේ පොතේ පළවෙනි කවිය ඉඳන් 62 වෙනි කවියෙන් ඉවරයි ආපහු පළවෙනි කවිය ඉඳන් 62 වෙනි කවියෙන් ඉවරයි ආපහු පළවෙනි කවිය ඉඳන් 62 වෙනි කවියෙන් ඉවරයි 62 වෙනි කවිය හැම එකම සමානයි මෙහෙමයි තියෙන්නේ මිතුරු සැප වේවා සතුරු දුක් වේවා ඉසුරු වැඩි වේවා ලදරු පෙළහට ජයක් වේවා මිතුරු සැප වේවා සතුරු දුක් දුරු වේවා ඉසුරු වැඩි වේවා
ලදරු පෙළහට ජයක් වේවා. එහෙනම් මොකද්ද ගෙදර වැඩේ? ඉතුරු කියන්නේ මොකද්ද සර්? මිතුරු කියන එකද? ඉසුරු. යස ඉසුරු වැඩි වේවා. මොකද? සතු ඉසුරු වැඩි වේවා කියන්නේ යස ඉසුරු කියන එකයි සැප සම්පත් කියන එක. එහෙනම් පුතේ 5 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න 15ට උත්තර ලියාගෙන ලබන සතියේ පන්තියට එන්න ඕන. හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අනේ සර් 8 වෙනකම් ආයුබෝවන් සර්. ආයුබෝවන් thank you sir 8 වෙනකන් ඉන්න බැරි ළමයි ඉන්න මේක. හරි. බලුත් අවුරුද්දක් සර් සුබ අවුරුද්දක්. බුදු සරණයි සර්. බුස්සන්නයි. මුසන්නයි